සරණයි පින්වත් ඔබ හැම දෙනාටම. සදහවත්නි, ලොව දකින දේ තුළින්, ලොව පවත්නා දේ තුළින්, එලෙසින්ම අපට ඇසෙන දේ තුළින් ජීවිතේ යහපත් දේම නොවේ. අප බලාපොරොත්තු නොවන දේත් ජීවිතයට සමීප වනවා. ඒ තුළින් සිතෙහි ඇතිවන කෙලෙස් සහිත ස්වභාවයෙන් මෙදී සිත සුවපත් කරගන්නට තථාගත ශ්‍රී සද්ධර්මය ඔබ අප හැම දෙනාටම මඟ කියා දෙනවා. එහෙමනම් පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙන් මේ ආරම්භ වන ධර්මදේශනාවත් ඒ උදෙසාම හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි මේ උතුම් දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට සූදානම් වන්නේ පසුගිය දිනයට හා සම්බන්ධ වෙමින් ඒ මාතෘකාව හා සම්බන්ධ වෙමින් සිදු කරන ධර්ම දේශනා මාලාවේ තවත් දේශනාවක් ලෙසින් අපි දේශකයන් වහන්සේ තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. අද මේ දේශනාවේ දායකත්වයේ ධර්මයෙන් කටයුතු කරන්නේ පෝරුව දණ්ඩ බොරළුගොඩ පදිංචි සදහැවත් පින්වතුන් පිරිසක්. මේ පිරිස 6 වන වරට මේ පින්කම සංවිධානය කරන වග සඳහන් කොට තිබෙනවා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසීම උදා කරගන්නත් මේ කුසල ධර්මයන් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරමින් සිටියේ මේ ශාසනයේ සියලු දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස භික්ෂූන් වහන්සේ නමක් කොයි විදිහට
ගුණ ධර්ම සම්පූර්ණ කළ යුතුද වත් පිළිවෙත් පූරණය කළ යුතුද යන බව පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මහා ගෝපාලක සූත්‍ර දේශනාවයි අපි කලින් සාකච්ඡා කරන්නට යෙදුනේ. මේ සූත්‍ර දේශනාව තුළ විශේෂයෙන් කරුණු 11ක් භාග්‍යතුන් වහන්සේ පෙන්වන අතර අපි පළමුවෙනි ධර්ම දේශනාවේදී දෙවැනි කරුණ සාකච්ඡා කරමින් තමයි ධර්ම දේශනාව නිමා කරන්නට යෙදුනේ. එhmenan අපි මහා ගෝපාලක සූත්‍ර දේශනාවෙන් සිදු කෙරෙන දෙවැනි ධර්ම දේශනාව හැටියට එදා දේශනාව නතර කරපු තැන ඉඳලා අද දේශනාව ඉදිරියට පවත්වමු. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවේ මුලින් සඳහන් කළා ගොපල්ලෙක් තුල තිබිය යුතු අංග 11ක් පිළිබඳව. නමුත් දේශනාවේ පැහැදිලි කරනවා මෙන්න මේ වාගේ අංග 11කින් යුක්ත ගොපල්ලා ගව පරිහරණයට සුදුසු නෑ කියලා. ඒ අංග 11න් තොර වෙච්ච ගොපල්ලා ගව පරිහරණයට සුදුසුයි. නැවත භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ අංග 11කින් යුක්ත භික්ෂුව මේ ශාසනයේ දියුණුවට යන්නේ නැහැ. ඊට ප්‍රතිවිරුද්ධ අංග 11කින් යුක්ත භික්ෂුව මේ ශාසනයේ දියුණුවට යන කෙනෙක්. එහෙමනම් ගොපල්ලා තුල තියෙන අංග 11 අතර දෙවනි අංගය හැටියට අපි සඳහන් කළේ ලක්කන කුසලෝ හෝති කියන අංගය. ගොපල්ලා විසින් දැනගන්න ඕනේ තමන්ගේ ගවයන්ගේ ලක්ෂණය. ගවයන්ගේ එක එක පාට තියෙනවා. ඒක ගොපල්ලා දැනගන්න ඕනේ මගේ මේ විදිහේ ගවයෝ හිටියා. ඊළඟට දේශනා කළා ගවයන් හඳුනාගන්න ගව ගණයාගේ අයිතිකරුවා විසින් යම්කිසි ලකුණක් ඔවුන්ගේ ශරීරයේ තියලා තියෙනවා. එක්කෝ ගවයෝ අයිතිකාරයාගේ නමේ මුල් අකුර 2 ගවයාගේ ශරීරයේ තියලා තියෙනවා. අපි උකට කියන්නේ හන ගහනවා කියලා. එතකොට දන්නවා මේ ලාංඡනයේ තියෙන්නේ මේ ලකුණ තියෙන්නේ අහවලාගේ ගවයා. එතකොට ගොපල්ලා ඕක දන්නේ නැත්තම් තමන්ගේ ගවයෝ ටික අනිත් ගව පට්ටි වලට එකතු වෙනවා. නමුත් ගොපල්ලා දන්නේ නැහැ මගේ අය අනිත් හිමියන්ගේ ගවයෝ ගාවට එකතු වෙලා කියලා. ඒ හින්දා වේගෙන් ගව ගණයා පරිහානියට යනවා. තමන්ට නැතුව යනවා. ආන් එහෙම ගොපල්ලෙක් ඉන්නවනම් ඒ ගව පට්ටිය කවදාවත් දියුණු වෙන්නේ නැහැ. එන්නේ හීන වෙන එකයි වෙන්නේ. ඒ ගොපල්ලා ගවයෝ බලන්න සුදුසු නැහැ. එනම් භික්ෂුවට දේශනා කළා ලක්කන කුසලෝ හෝති. පණ්ඩිත ලක්ෂණයයි බාල ලක්ෂණයයි දෙක හොඳට හඳුනගෙන බාලයා අයින් කරලා පණ්ඩිතයා විතරක් ඇසුරු කරන්න භික්ෂුවක් දන්නේ නැත්තම් ඒ භික්ෂුවත් වේගෙන් පිරිහෙන්න පටන් ගන්නවා. බාල පුරුෂයෝ පෞකාර පුද්ගලයෝ ඇසුරු කරන්න ගිහිල්ලා භික්ෂු ජීවිත ඕන තරම් පිරිහිච්ච බව වත්මන් සමාජෙත් අපි දකිනවා. එදා සමාජෙත් එහෙමයි. නිවන ඉක්මන් වෙනවට වඩා නිරය ඉක්මන් වෙන එක තමයි එතකොට වෙන්නේ. මේ කාරණාව අපි ටිකක් පහුගිය දේශනාවෙන් සාකච්ඡා කළා. බාලයා පණ්ඩිතයා කොහොමද හඳුනගන්නේ කියලා. නමුත් තවත් කාරණා ටිකක් තියෙනවා. අපි ඒ ටික අද ධර්ම දේශනාවෙන් සාකච්ඡා කරමු. බුදුරජාණන් වහන්සේ මේ බාලයා සහ පණ්ඩිතයා හඳුනගන්න හැටි දේශනා කරලා නැවත ඒ කාරණාව මේ විදිහටත් පැහැදිලි කළා. යම් භික්ෂුවක් නමුත් ඇසුරු කරනකොට ඒ කියන්නේ භික්ෂුවක් තව භික්ෂුවක් ඇසුරු කරනවා. ඒ භික්ෂුවක් ඇසුරු කරනකොට නමුත් ඊටාම විමසිලිමත් විය යුතුයි කියලා. මේ සඳහන් කරන්න පිළිතුරේ නිවනටම යොමු වෙච්ච චරිත පිළිබඳව. සමහර භික්ෂුවක් ඉන්න පුළුවන්
සූත්‍ර විනය අභිධර්ම හොඳට දන්නවා. ධර්ම දේශනා කරන කොටත් සූත්‍රයෙන් විනයෙන් අට කතාවෙන් මනාව කරුණු පැහැදිලි කරලා ධර්ම දේශනා කරන්නත් දන්නවා. ශාසනයේ මහා ධර්මදර භික්ෂුවක් ධර්මය දේශනා කරන වෙලාවට ඒ භික්ෂූන් වහන්සේ බොහෝම හොඳයි. නමුත් උන්වහන්සේ විවේකීව ඉන්න වෙලාවට පිරිසත් සමග කරුණු කතා කරනකොට ඒ තුල තියෙනවා නම් සම්පප්‍රලාප, ඒ තුල තියෙනවා නම් පරුස වචන, ඒ තුල තියෙනවා නම් Tamanට බොහෝම අයහපතට හේතු වෙන පිසුනා වාච, පරුස වචන, පිසුන වචන, සම්පප්‍රලාප මේ සාමාන්‍යයෙන් ඉන්න වෙලාවට කතා කරනවා නම් අනික් භික්ෂුව දැනගන්න ඕනේ මේක මේ භික්ෂූන් වහන්සේ ළඟ මං ඉන්න සුදුසු වෙලාවක් නෙමෙයි. ආන් ඒක දැනගෙන අයින් වෙන්න ඕනේ. නමුත් ධර්මයේ දේශනා කරන වෙලාවට ලං වෙලා බණ ටික අහනවා. නිකං කතා කරන වෙලාවට නොකටයුතු කතා වලින් යුක්ත නිසා හිමීට අයින් වෙලා යන්න ඕන. නැත්තම් තමන්ගෙත් පරිහානිය උදා වෙනවා. ඒ පැත්තත් බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා මේක හඳුනගන්න මනා ප්‍රඥාවක් තියෙන්න ඕනේ කියලා. ඊළඟට පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කැප අකැප දේවල්, කුසල් අකුසල්, වැරදි නිවැරදි, ගරු කර්ම ලහු කර්ම, පිළියම් ඇති වැරදි, පිළියම් නැති වැරදි, මේ දේවල් හරියටම හඳුනා ගන්න බැරි වුණොත් කර්මස්ථානයේ රැක ගන්න බැරුව යනවා කියලා. මෙතන සඳහන් කළා කැප අකැප දේවල්. භික්ෂුවක් විසින් කළ යුතු නොකළ යුතු දේවල් මනාව හඳුනා ගන්න ඕනේ. කළ යුතු නොකළ යුතු කියලා කියහම සාමාන්‍යයෙන් නම් පින්නතුනි අපි දන්නවා අකුසල් නොකළ යුතුයි, කුසල ධර්මයන්ම කළ යුතුයි, භාග්‍යතුන් වහන්සේට අනුව කටයුතු කළ යුතුයි. මේ කරුණු අපි දන්නවා. භික්ෂුවක් කියලා කියන්නේ දිවි හිමියෙන් බුද්ධ රත්නයටත් ධර්ම රත්නයටත් අනුව ජීවත් වෙන්න තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරපු කෙනෙක්. මුළු ජීවිත කාලෙම භාග්‍යතුන් වහන්සේටයි ධර්ම රත්නයටයි අනුව කටයුතු කරනවා කියලා පොරොන්දු වෙච්ච කෙනෙකුට තමයි භික්ෂුවක් කියලා කියන්නේ. එතකොට මේ කැප අකැප දේවල්, කළ යුතු නොකළ යුතු දේවල්, තවත් බොහෝ දේවල් ධර්මයේ සඳහන් කරනවා, විනය පැහැදිලි කරනවා. යම් භික්ෂූන් වහන්සේ නමකට යම් කෙනෙක් පණිවිඩයක් කියනවා. ස්වාමීනි ඔබ වහන්සේ අහවල් පැත්තට වඩිනවා නම් මේ පණිවිඩය අහවලාට කියන්න පුළුවන්ද කියලා කෙනෙක් අහනවා දායකයෙක්. නමුත් භික්ෂූන් වහන්සේට එහෙම අනුන්ගේ පණිවිඩ ගෙනියන්න කියලා අවවාද කරලා නැහැ. එහෙම අනුන්ගේ පණිවිඩ අරගෙන යන එක කැපයි කියලා දේශනා කරලා නැහැ. ඒක නිශ්ශබ්දව ඉවසලා නිහඬව එතනින් අයින් වෙන්න ඕනේ. සමහර වෙලාවට අර පුද්ගලයා පස්සේ චෝදනා කරන්න පුළුවන්. මම මෙච්චර උපස්ථාන කරනවා, මම මෙච්චර උදපදව් කරනවා, ඔය වචන දෙක කියාගෙන යන්න බෑද පාරෙන් හම්බෙච්චහම කියලා. නමුත් ඒ ඔහු ශාසනය පිළිබඳව නොදන්නාකමමයි. ඔහු භික්ෂුව පිළිබඳව නොහඳුනනාකමමයි. නමුත් භික්ෂූන් වහන්සේට ඒකට භාග්‍යතුන් වහන්සේ අවවාද කරන්නේ නැහැ එහෙම කරන්න කියලා. එපා කියලායි දේශනා කළේ. 21 අනේසනයක් තියෙනවා. ඒ දේවල් භාග්‍යතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. 21 අනේසනයක් කියහම බොහෝ කරුණු අන්තර්ගතයි. විශේෂයෙන් කාරණා 21ක් නොකළ යුතු දේවල්. ඒ අතර ඔය නක්ෂාස්ත්‍රය ආදී කාරණා පවා අන්තර්ගතයි. ඉතින් මේ 21 අනේසනයෙන් වැළකීලා කටයුතු කරන්න ඕනේ. මොකද දැනගන්න ඕනේ මේක මම නොකළ යුතු දෙයක්. මේක මට අකැප දෙයක්. කුසල් අකුසල් මනාව හඳුනා ගන්න ඕනේ. මෙහෙම කළොත් කුසල්, මෙහෙම කළොත් අකුසල් කියලා. ඊළඟට පින්නතුනේ වැරදි නිවැරදි කර්ම.
මනාව හඳුනගෙන තියෙන්න ඕනේ. ගරු කර්ම ලහු කර්ම හඳුනගන්න ඕනේ. මොනවද ගරු කර්ම මොනවද ලහු කර්ම? මෙතන ගරු කර්ම කියලා කියන්නේ විදර්ශනා භාවනාව වගේ. යම් කෙනෙක් විදර්ශනා වඩනවා කියලා කියන්නේ ඉක්මනට නිවනම අරමුණු කරලයි තියෙන්නේ. වහවහා නිවන් පසක් කර ගැනීම උදෙසාමයි මේ විදර්ශනා භාවනාදී කටයුතු වල යෙදෙන්නේ. මේ ජීවිතෙන් නිවන ප්‍රත්‍යක්ෂ නුනත් ඊළඟ ජීවිතයේ ඒ මග ඉක්මන් කරවන්න මේ විදර්ශනාව බොහෝම උපකාර වෙනවා. ඒ හින්දා හොඳට දැනගන්න ඕනේ නිවන ළඟා කරගන්න නම් මං වහවහා යෙදිය යුත්තේ කුමන කටයුත්තේද කියලා. එතකොට ලහු කර්ම කියලා කිව්වේ දන් දෙනවා. තවත් නොයෙක් ඒ වගේ පින්කම් කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙනවද? දන් දෙන්න කොහේවත් භාග්‍යතුන් වහන්සේ තහනම් කරන්නේ නැහැ. වෙනත් නොයෙක් පින්කම් කරන්න භාග්‍යතුන් වහන්සේ එපා කියන්නේ නැහැ. ඒවා කළ යුතු දේවල්. ඒවත් කුසල්ම තමයි. නමුත් කෙනෙක් දානයක් දුන්නහම ඒකේ විපාකය අති දීර්ඝ කාලයක් තිස්සේ තියෙනවා. කුසල විපාකය. ආන් ඒ කුසල් විපාක විඳලා අපි කියන්නේ දෙව් මිනිස් සැප කෙලවර උතුම් නිවන් ලබන්නයි මේ පින්කම කළේ කියලා. දිව්‍ය ලෝකෙත් ඉඳලා බ්‍රහ්ම ලෝකෙත් ඉඳලා ධ්‍යාන අභිඥා වඩලා මනුස්ස ලෝකවලත් ඉපදිලා නැවත නැවත පින්කම් කරලා එහෙනම් දෙව් මිනිස් සැප කෙරවල නිවන. ඒකටයි මේ දාන ආදී පින්කම් කරන්නේ. නමුත් විදර්ශනා වඩන කෙනා වහාම මේ ජීවිතයෙන්ම නිවනම අපේක්ෂා කරනවා. නොලැබෙන්න පුළුවන්. නමුත් ඒකයි සඳහන් කළේ ඊළඟ ආත්මේ නිවන සාක්ෂාත් කරන ගමනට මේ ජීවිතෙන් වීර්යවන්තව වඩාපු විදර්ශනාව ලොකු උපකාරයක් කරනවා. අපේ ශාසනයේ සඳහන් කරන එක සාමණේර ස්වාමින් වහන්සේ නමක් යම් කාරණාවක් නිසා උල උඩ ඉඳෙව්වා. උල තිබ්බා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ පිහිට ලැබිලා උලෙන් නිදහස් වුණා. නමුත් පින්නතුනි පෙර ජීවිතේ වඩාපු විදර්ශනාවත් එක්ක මෙදා ජීවිතෙන් රහත් වෙන්නම අවස්ථාව උදා වුණා. ඒකට පෙර තමන් කරපු විදර්ශනාවල් හේතු වෙලා තිබුණා. එහෙනම් ගරු කර්ම, මහා කුසල්, ලහු කර්ම කියලා කියන දේවල් එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. නමුත් හඳුන ගන්න ඕනේ මම කළ යුත්තේ මොකද්ද කියලා. සමහරලාට දාන ආදී පින්කම් කරලා අවුරුදු කෝටි ගණන් සුගතිගාමි වෙමින් යන අතරතුර අපායගාමි වෙන්න ඉඩක් තියෙනවා. නමුත් සුගතියට ආපුවම ආයෙත් අර පින්කම් වල කුසල් විපාක දෙනවා. පිළියම් ඇති වැරදි, පිළියම් නැති වැරදි. මොනවද මේ පිළියම් ඇති වැරදි? භික්ෂුවක් සම්බන්ධයෙන් කතා කරාම පින්නතුනේ උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් පරාජිකාපත්තියකට පත් වුණොත් අය ඒකට මේ ශාසනය තුල පිළියම් නැහැ. අය මේ ජීවිතය තුල උපසම්පදාවක් ලබන්න පුළුවන්කමක් නැහැ. පරාජිකාපත්තියට පත් වෙනවත් එක්කම ශාසනයෙන් නිරපෙනවා. නමුත් අවස්ථාවක් දීලා තියෙනවා. සාමණේර භික්ෂුන් වහන්සේ නමක් හැටියට ගුණ පුරන්න බැරි කමක් නැහැ. එනම් පරාජිකාවක් වුණොත් පිළියමක් නැහැ. සාමණේර භික්ෂුන් වහන්සේ නමක් අතින් පන්සිල් වලින් එකක් කැඩුනොත් පිළියමක් නැහැ. භික්ෂුත්වය අහෝසි වෙනවා. ශ්‍රමණ ලිංගය විතරක් ඉතුරු වෙනවා. බැලූ බැල්මට හාමුදුරු කෙනෙක් වගේ පේනවා. නමුත් පන්සිල් උල්ලංඝනය වෙලා නිසා හාමුදුරු කෙනෙක් නෙමෙයි. එමනම් පිළියමක් නෑ ඒකට. නැවත සිල් ගන්න පුළුවන්. භික්ෂුත්වයේ විනාශ වෙලා ඉවරයි. නැවත ආචාර්යයන් වහන්සේට ගිහිල්ලා කියන්න ඕනේ. නැත්නම් උපාධ්‍යයන් වහන්සේට කියන්න ඕනේ
මට මෙන්න මේ වාගේ වරදක් වුණා. ආචාර්යවරු කැමතිනම් නැවත ඒ භික්ෂුවත් හික්මෙන්ඩ කැමතිනම් ඒ වරද නොකර පැවිද්ද දෙන්න පුළුවන්. නමුත් සාමණේර දසශීලයක්නේ. ඔය අතර විකාල භෝජනයක් සිද්ධ වුණොත් නැත්තම් ගීතයක් කියවුණොත් ආන් ඒ භික්ෂුන් වහන්සේට පිළියමක් තියෙනවා. දඬුවම් තියෙනවා. දඬුවම් නියම කරලා නැවත පිරිසිදු කරන්න පුළුවන්. පිළියමක් තියෙනවා. නමුත් පන්සල් වලින් එකක් කැඩුනොත් මහානකම හැමම නැතුව යනවා. පැවිදි කරන්නම් පුළුවන්. නමුත් උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් පරාජිකාපත්තියටපත් වුණොත් ආයේ ඒකට පිළියමක් නැහැ. ආයේ උපසම්පදා වෙන්න බෑ. නමුත් සාමණේර වෙලා ශාසනය ගුණ පුරන්න පුළුවන්. උපසම්පදා භික්ෂුන් වහන්සේට තියෙනවා පිළියම් කරන්න පුළුවන් කරුම. සංඝාදිශේෂ ඇවතකටපත් වුණොත් ගරු ඇවතක් එහෙම නැත්නම් වෙනත් කිසියම් ඇවතකටපත් වුණොත් ඇවත් දේශනා කරලා නැවත පිරිසිදු වෙන්න පුළුවන්. සංඝාදිශේෂයක් වුණොත් වත්මානත් පුරලා නැවත පිරිසිදු වෙන්න පුළුවන්. එහෙනම් මේ වාගේ පිළියම් ඇතිවැරදි පිළියම් නැතිවැරදි හොඳට දැනගෙන පිළියම් නැතිවැරදි වලට කිසිසේත් ජීවිතේ ඉඩ නොදෙන්න ඕනේ. ඉතින් ඒක දන්නේ නැත්තම් දන්නේම නැතුව පිළියම් නැතිවැරදිත් තමන් අතින් වෙනවා. නමුත් තමන්ගේ ජීවිතේ පැවිදි ජීවිතේ වෙනස් වුණා. විනාශ වුණා. ශාසනයේ උරුමය නැතුව ගියා කියලා දන්නේ නැතුව තාමත් ශාසනය තුල කටයුතු කරනවා. හැබැයි එතන ඉඳලා සදහැවතුන් දෙන සිව්පසේ පරිහරණය කරන මොහොතක් පාසා අප්‍රමාණ අකුසල්ම පිරෙනවා. නොදන්නාකම නිසා. ඒ නිසා ඒ දේවල් දැනගත යුතුමයි මේ භික්ෂුත්වය මනාව ආරක්ෂා කරන්න කියලා දේශනා කරනවා. ඊළඟට පින්වත්නි මේ දේවල් හරියටම හඳුනා ගන්න බැරි වුණොත් කර්මස්ථානයත් රැක ගන්න බැරුව යනවා. අන්න ඒ නිසා ගොපල්ලා පස්ගෝ රසයෙන් යම්සේ පිරිහෙනවද දේශනා කළා. රහතන් වහන්සේගේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් ඒ භික්ෂුව පිරිහෙනවා කියලා. තමන්ගේ ගවගණයාගේ ලක්ෂණය දන්නේ නැත්නම් ගවයෝ ටික විනාශ වෙලා යනවා. ගවයෝ ටික විනාශ වෙලා ගියොත් තමන්ට හම්බෙන්න තියෙන පස්ගෝ රසයේ හිග වෙනවා. ආන් ඒ නිසා ගොපල්ලා පස්ගෝ රසයෙන් පිරිහෙනවා වගේ භික්ෂුව මනාව බාලයා පඬිතයා හඳුනාගත්තේ නැත්තම් ඒ භික්ෂුවත් පිරිහෙනවා කිව්ව කාරණා පහකින්. ඒ මොන වගේන්ද? සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, විමුක්තියෙන් සහ විමුක්ති ඥාන දර්ශනයෙන් පිරිහෙනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා න ආසාමිකං සාමිකං හෝති. කාරණා 11 තුන්වෙනි එක. න ආසාමිකං සාමිකං හෝති. ගවයන්ට මැස්සෝ ශරීරයේ වහලා ඇඟේ මැසි බිජුවට දාලා ඊට පස්සේ ඇඟේ පණුව හැදෙනවා. ගවයන්ගේ ශරීරයේ පණුව හැදෙනවා. එතකොට ගොපල්ලා දැනගන්න ඕනේ ඒ පණුව පිරිසිදු කරන්න. ගවයා පිරිසිදුව තියාගන්න. මැසි බිජුවට ඉවත් කරන්න ගොපල්ලා දැනගන්න ඕනේ. එහෙම නුනොත් මොකද වෙන්නේ? ඒ පණුව ගවයාගේ ශරීරයේ පැතිරිලා ගවයාගේ ලේ ටික බීලා ගවයාගේ කුස ඇතුළටත් ඇතුල් වෙලා ගවයා ලෙඩ කරනවා. ආන් එහෙම ගවයා ලෙඩ වුණොත් මුළු ගව පට්ටියම ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. මොකද ගොපල්ලා දන්නේ නැහැ මැසි බිජුවට අයින් කරන්න. එහෙම වුණොත් ඒ ගවගණයාගෙන් බලාපොරොත්තු වෙච්ච ප්‍රයෝජනෙ හම්බ වෙන්නේ නැතුව යනවා. ආන් ඒ වාගේ තමයි භික්ෂුවත් මනාව දැනගන්න ඕනේ. එතකොට භික්ෂුත්වයට තියෙන මැසි බිජුවට කිව්වේ මොකද්ද? කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක.
හොඳට හඳුනා ගන්න ඕනේ. තමන්ගේ හිතට කාමසිතුවිල්ලක් එනවා. තමන්ගේ හිතට මේ ද්වේෂ සහගත අරමුණක් එනවා. මට දැන් ද්වේෂයක් ඇති වෙලයි තියෙන්නේ. ද්වේෂය කියන්නේ කුසලයක්ද අකුසලයක්ද? අකුසලයක්. එහෙමනම් දැන් මේ ද්වේෂයේ හිතේ තියෙන වෙලාවට ගමන් කරන්නේ සුගතිය පැත්තටද දුගතිය පැත්තටද? දුගතිය පැත්තට. කාමසිතුවිල්ලක් තියෙනවා. පින්නතුනේ අපි කුසල් සිතුවිල්ලක කුසල් අරමුණක ඉන්න හැම මොහොතකම නිවන පැත්තට ගමන් කරනවා. බණ අහනකොට කුසල් සිතුවිල්ල. හැබැයි බණ අහහා ඉන්න ගමන් කාමසිතුවිලි එන්න බැරිද? පුළුවන්. දැන් අර කුසල් සිතුවිල්ලේ ඉන්න තාක්කල් සුගතිය පැත්තට යනවා. හදිසියේ කාමසිතුවිල්ලක් ඇවිල්ලා ඒක මෙනෙහි කරන්න පටන් ගත්ත මොහොතේ ඉඳලා නිරේ පැත්තට යනවා. කාමසිතුවිල්ල සෑහෙන වෙලාවක් මෙනෙහි කර කර ඉඳලා ආපහු සැරයක් කුසල සිතුවිල්ලට එනවා. දැන් ආපහු නතර වෙලා ආයෙ සුගතිය පැත්තට යනවා. ආයෙත් කාමසිතුවිල්ල. එහෙම නැත්නම් ව්‍යාපාද සිතුවිල්ල. නැත්නම් විහිංසා සිතුවිල්ල. ආයෙ කොහාටද යන්නේ? ආයෙ නිරේ පැත්තට. එතකොට සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙනකොට අපිට වැඩියෙන්ම උපදින්නේ පින් සිතුවිලිද? එහෙම නැත්නම් අකුසල් සිතුවිලිද? එහෙනම් අපි වැඩියෙන් යන්නේ කොයි පැත්තටද? නිරය පැත්තට ළඟා වෙනවා වැඩි. සුගතිය පැත්තට ළඟා වෙනවා අඩුයි. එහෙනම් මෙතන දැනගන්න කියනවා භික්ෂුව ඒක හොඳට හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ කාම විතර්කයේ සිතට ආවහම නාදිවාසේති පජහති විනෝදේති කියලා සඳහන් කළා. මොකද්ද නාදිවාසේති කියලා කියන්නේ? ඉවසන්න එපා. දැන් කාමසිතුවිල්ලක් ඇවිල්ලයි තියෙන්නේ. ඒ කාමසිතුවිල්ලට හිත ඇතුලේ ඉන්න ඉඩ දෙන්න එපා. නාදිවාසීති කියන්නේ ඉඩ දෙන්න එපා කියන එකයි. ඒ සිතුවිල්ලට හිත ඇතුලේ ඉන්න ඉඩ දුන්නොත් මගේ මුළු සිතම ග්‍රහණය කරගන්නවා. ග්‍රහණය කරගෙන කාමයේ පැත්තටම යන්න හදනවා. ඉස්සරලා හිතනවා. හිතලා ඒක දියුණු වෙනවා. ඒක දියුණු වුණාම හිතාපු දේ ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. වර්තමානය ගැන කල්පනා කරලා බැලුවොත් කාම සිතුවිල්ල පාලනය කරගන්න බැරි වෙච්ච නිසා සහෝදරයා විසින් සහෝදරිය කෙලෙසපු අවස්ථා ඔය විද්‍යුත් මුද්‍රිත මාධ්‍යවල අපි ඕන තරම් දකිනවා අහනවා. නමුත් පින්නතුනි ඒ වාගේ මාධ්‍ය වලින් අපිට අහන්න දකින්න ලැබෙන්නේ 100ට 1යි 2යි. එහෙම ආපු නැති දේවල් ඕන තරම් තියෙනවා. සිතුවිල්ල පාලනය කරගන්න බැරි වෙච්ච නිසා තාත්තා විසින් දුව කෙලසපු අවස්ථාත් අහන්න ලැබෙනවා. ඊ타මත්ම අවාසනාවන්ත විදිහට පුතා විසින් මව කෙලසපු අවස්ථාත් අහන්න ලැබෙනවා. ඇයි අර සිතුවිල්ලට හිත ඇතුලේ රජ වෙන්න ඉඩ දීලා තියෙනවා. අන්තිමට ඒ සිතුවිල්ල ඔහු ලව්වා ඒ ක්‍රියාව කරවන්න උත්සාහ කරලා තියෙනවා. ආන් ඒකයි දේශනා කළේ හිතට ආවොත් ඉඩ දෙන්න එපා ඉන්න. ඉඩ දුන්නොත් මහ විනාශයක් කරනවා. සමහර වෙලාවට අපි අහනවා සමහර දරුවෝ පාරේ යනකොට ඇදගෙන ගිහිල්ලා විනාශ කරලා. ගෙදර තනියම ඉන්නකොට ගෙට පැනලා විනාශ කරලා. එයි අර දේවල් කල්පනා කර ඉඳලා ඉවස ගන්න බැරුව කුමන හෝ ක්‍රියාවක යෙදෙන එක හොඳද නරකද කොච්චර ගැළපෙනවද කියන කාරණාවල් එකක්වත් හිතන්නේ නෑ. අන්න ඉඩ දීලා. එහෙමනම් නාදිවාසීති ඉඩ දෙන්න එපා. පජහති ඉවසන්න එපා. හිතට ආපුවම පිළිගන්න එපා. ඉවසන්න එපා. හිත ඇතුලේ ඉන්න ඉඩ දෙන්න එපා. විනෝදේති. ආන් එහෙම එන සිතුවිල්ල. දැන් අපි කාම සිතුවිල්ල ගැන විතරයි කිව්වේ. ද්වේෂ සිතුවිල්ලත් පින්නතුනේ එහෙමමනේ. හිතට කේන්තියක් එනවා. ඒක හිත ඇතුලේ ඉන්න ඉඩ දුන්නොත් හිත ඇතුලේ වැඩිලා ඊට පස්සේ වචන බවට පත් වෙන්න දඟලනවා. තොල් මුමුණනවා. නමුත් තාම එළියට වචන දෙන්නේ නැහැ. තව ටිකක් දියුණු වෙච්චාම වචන වලින් පිට කරනවා. වචන වලින් පිට කර ඉඳලා තව ටිකක් වර්ධනය වෙච්චාම වටපිට බලලා
අහුවෙන් දණ්ඩක් මුගුරක් පිහියක් කඩුවක් ඕන එකක් ගන්නවා. ඊට පස්සේ අම්මද තාත්තද දුවද පුතාද සහෝදරයද ඥාතියාද කවුද කියන කාරණාව බලන්නේ පහර දෙනවා. දියුණු වෙන්න දුන්නාම. ආන් ඒකයි කිව්වේ ඉඩ දෙන්න එපා, ඉවසන්න එපා, දුරින්ම දුරු කරන්න කියලා. අර ගවයාගේ ශරීරයේ තියෙන මැසි බිජුවට අරගෙන එතනම ළඟ දැම්මොත් මොනවා වෙයිද? නැවත ගවයන්ගේ ශරීරයට ආපහු ගොඩ වෙනවා. එහෙනම් මැසි බිජුවට ඉවත් කරලා දුරින්ම දුරු කරලා ඈතට ගෙනිහින් දාන්න ඕනේ. නමුත් පින්නතුනි මේ දුරින්ම දුරු කරනවා කියලා කීවට නැත්තටම නැති කරලා විනාශ කරලා දැම්ම කියන එකද මේ කියන්නේ? කාමසිතුවිල්ල විනාශම කරලා දාන්න ඕනේ. මොකද ඈතට ගෙනහිල්ලා දැම්මට ආයෙත් එන්න පුළුවන්. දැන් ඔක පැහැදිලි කරන තැන අපි අහලා තියෙනවනේ ධානලාභීන් කියලා. අහසින් යන අය. අහසින් යන්න අවස්ථාව හදාගත්තේ මෙන්න මේ නාදිවාසේති පජහති විනෝදේති. පංච නීවරණ ධර්මයන් ඈත් කරලා තියෙන්නේ. නීවරණ කියලා කියන්නේ නිවනට බාධා කරන ධර්මතා පහක්. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විතිකිච්ඡා. මේ පහ යටපත් කරගෙන ඉන්නේ. නැති කරලා නැහැ. යටපත් කරලා ඈත් කරලා තියෙන්නේ. ආන් එහෙම අය අහසින් යන්න තරම් ශක්තිය හදාගන්නවා. හැබැයි නීවරණ පහ නැති කරලාද? නැති කරලා නැති හින්දා ආපහු මේ හිතේ නීවරණ වලට උපදින්න පුළුවන්. උදාහරණ ඕන තරම් ධර්මයේ තුල තියෙනවා. අපේ ලංකාවේ එක සිද්ධියක් සඳහන් කරනවා. එක ස්වාමින් වහන්සේ නමක් තමන්ගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේත් එක්ක මහසෑය වඳින්න යනවා. ලොකු හාමුදුරුවෝ රහත් වෙලා ඉන්නේ. උන්වහන්සේ මහසෑය වඳින්න ගිහිල්ලා මහසෑ මළුවේ සෑය ප්‍රදක්ෂිනා කරනකොට පොඩි හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මල් ලැබුණොත් පූජා කරනවද කියලා. ලොකු හාමුදුරුවෝ සඳහන් කළා සාමණේරේ මෙවන් තැනකට ලැබුණොත් මල් පූජා කරන්නේ නැත්තේ කවුද කියලා. සාමණේරයන් වහන්සේ අහසට පැන නැංගා. හිමාලයට වැඩම කළා. තමන් පැම්පෙරා ගන්න පෙරහංකඩේට හිමාලයෙන් මල් නෙලලා දාගත්තා. ආපහු සැරයක් සෑමලුවට ආවා. ලොකු හාමුදුරුවෝ බටහිර පැත්තේ ඉඳලා නැගෙනහිර පැත්තට වැඩම කරන්න කලින් දැන් උන්වහන්සේ සෑය වටේට ප්‍රදක්ෂිනා කරනවා. නැගෙනහිර ඉඳලා උන්වහන්සේ බටහිර පැත්තට එන්න කලින් හිමාලයට ගිහිල්ලා මලුත් නෙලාගෙන ඇවිල්ලා දුන්නා. බාණ්ඩ කොච්චර ඉක්මන්ද කියලා. පෙරහන අතට ලැබුණාම ලොකු හාමුදුරුවෝ සඳහන් කළා සාමණේර මල් ටිකයිනේ කියලා. ස්වාමීනි බුදු ගුණ සිහි කර කර පූජා කරන්න කිව්වා. උන්වහන්සේ චෛත්‍යයේ පේසාවලල්ලේ උඩම පේසාවලල්ල ළඟට ගියා. රහතන් වහන්සේ මුළු පේසාවලල්ලම මල් වලින් වැහුවා. දෙවනි පේසාවලල්ලත් මල් වලින් වැහුවා. තුන්වෙනි පේසාවලල්ලත් මල් වලින් වැහුවා. මහසෑයේ ගල් මළුව මේ සලපතුල මළුව සම්පූර්ණයෙන්ම මල් වලින් වැහුවා. මල් ඉහලා. දැන් රහතන් වහන්සේට ප්‍රදක්ෂිනා කරන්නවත් ඉඩක් නැහැ. මුළු මළුවම මලින් වහලා. දැන් බාන්නකො ඉස්සෙල්ලා කිව්වේ ස්වාමීනේර ටිකයිනේ කියලා. මළුවම මල් වලින් වහලා සඳහන් කළා සාමණේර මල් ඉවර වෙන්නේ නැහෙනි කියලා. ස්වාමීනි පෙරහංකඩිය අනිත් පැත්ත හරවන්න කිව්වා. අනිත් පැත්තට හරවලා තියෙන මල් ටික අතට ගත්තා. ඒ මල් ටිකත් මළුවේ ඉහලා දැම්මහම ආයෙ පෙරහංකඩියේ මල් නැහැ. දැන් බාන්නකො 이르දියේ තරම ලොකු හාමුදුරුවන්ටත් කල්පනාව මේ සාමණේරයාගේ 이르දී හැටි. උන්වහන්සේ වැලි මළුවට වැඩම කරලා ඇත් පවුර වටේට සෑය ප්‍රදක්ෂිනා කළා. ප්‍රදක්ෂිනා කරලා පිටත් වෙලා කල්පනා කළා මේ සාමණේර නමට මේ 이르දිය රැක ගන්න පුළුවන්ද කියලා. උන්වහන්සේ දැක්ක රැක ගන්න බෑ. මේක දවසක පිරිහෙනවා. ඒ කියන්නේ අර නීවරණ වලට මුඛය වෙලා තියෙන්නේ. නීවරණ ඈත් කරලා නින්නේ. ආයේ එන්න පුළුවන්.
සාමණේර හාමුදුරුව දවසක් අහසින් යන්න වැඩම කරනවා කැලෑවක් උඩින්. මේ උඩින් වඩිනකොට උන්වහන්සේට ඇහෙනවා ලස්සන ගීතයක් කියනවා. කාන්තාවක්. පල්ලෙහැ බලහම කැලේ තියෙනවා විලක්. ඒ විලේ ලස්සනට මල් පිපිලා. ඇය මල් නෙල ගීතයක් කියනවා. ආන්ගේ ගීත හඬ ඇහිලා කාන්තාව දැකලා රාගසිතක් ඉපදුණා. දැන් අර ඈත් කරලා තිබිච්ච නීවරණය ආවා. රාගසිත උපදිනකොට ධානය පිරිහුණා. ධානය පිරිහුණාම වැටෙනවා. නමුත් මේ සාමණේරයෝ මහා සිල්වන්තයි. ධානය පිරිහුණා විතරනේ උනේ. සීලය පිරිහුණේ නැහැ. ආන් ඒ නිසා එකපාරම ගලක් බිම වැටෙනවා වගේ වැටුනේ නැහැ. අර නිකන් අහසට දාපු පුළුම් පොදක් පාවෙලා ගිහිල්ලා හිමීට බිම වැටෙනවා වගේ සාමණේරයෝ ධානයෙන් පිරිහිලා පාවෙලා ඉල්ල විල කෙරවල වැටුණා. නතර වුණා. අර කාන්තාවත් එක්ක කතා කළා. ඔබ මට කැමතිද කියලා දෙන්නගෙම කැමැත්ත ඇති කරගත්තා. ඈත් සමග ගියා. හැබැයි ලොකු හාමුදුරුවෝ එදා මතක් කරලා තිබුණා සාමණේර දවසක ඇහැක් අන්ධ වෙච්ච කාන්තාවකගෙන් උයවලා අනුභව කරන්න වෙනවා උඹට කියලා. ඒක කීවේ කාරණාව සිහි ගන්නවා ගන්න ධානයේ තුල විතරක් ඉන්න එපා. තව ටිකක් ඉස්සරහට යන්න කියන එක කියන්නේ. නමුත් ඒක සාමණේර හාමුදුරුවෝ එච්චර ගණන් ගත්තේ නෑ. දැන් කාන්තාවත් එක්ක ගියා. ජීවත් වෙන්න වෙන ක්‍රමයක් නෑ. ඒ නිසා නූල් කටිනවා. එක දවසක් මේ පුද්ගලයා නූල් කටින තැනට කෑම අරන් එන්න කියලා බිරිඳට කියලා තිබුණා. ඇය කෑම අරගෙන එනකොට වෙලා ගියා. වෙලා ගිහිල්ලා කෑම ගෙනාපු නිසා ඇයට බැන්නා. ඇය නොඑක් කරුණු කියලා කනවනම් කණ්ඩ නැත්තම් නිකන් ඉන්න කියලා කෑම එක ළඟට දුන්නා. කේන්ති ගියා එතකොට. අර නූල් ඔතන ලීයෙන් දාලා ගැහුවා. ඒක අර කාන්තාවගේ ඇහි වැදුනා. ඇහැ අන්ධ වුණා. ආන් එතකොට මතක් වුණා ලොකු හාමුදුරුවෝ කියපු කතාව. ඇහැක් අන්ධ කාන්තාවකගෙන් උයවලා අනුභව කරන්න සිද්ධ වෙනවා කියලා. එහෙනම් නීවරණ ඈත් කරලා තිබ්බ කියලා නීවරණ නැති කළා එහෙම නෙමෙයි. ආපහු සැරයක් එන්න පුළුවන්. තවත් ඔය වාගේ අවස්ථා ධර්මයේ බොහොම පැහැදිලි කරනවා. එහෙනම් විශේෂයෙන් නාදිවාසේති පජහති විනෝදේති. මෙන්න මේ කාම විතර්ක, විහිංසා විතර්ක, ව්‍යාපාද විතර්ක ඈත් කරන්න ඕනේ. ඈත් කරලා විතරක් ඉන්න එපා. බ්‍යන්ති කරෝති අනභවං ගමේති. විනාශ කරලා නැත්තටම නැති කරලා නැවත නූපදින මට්ටමටපත් කරන්න ඕනේ. ළඟ තියාගන්න මේපා කිව්වා. ඒ කිව්වේ නාදිවාසීති පජහති විනෝදේති ඈත් කරන්න. බ්‍යන්ති කරෝති දුරින්ම දුරු කරන්න. අනභවං ගමේති නැත්තටම නැති කරලා විනාශම කරලා දාන්න. අපි කියමුකෝ අපේ ගෙදර ගාව ගහක් තියෙනවා. ඒක ටිකක් වහලෙට කරදරයි. ඒ හින්දා අපි ගහක් කපලා දානවා. හැබැයි ටික දවසක් යනකොට ආපහු සැරයක් ලියලනවා. එහෙනම් විනාශ කළා හැබැයි ඒත් එනවා. සමහර සර්පයෝ පහර දුන්නහම මැරුණා වගේ ඉන්නවා. ගෙනහිල්ලා දාපුවම ආය යනවා. අපිට හිතෙනවා විනාශ වෙලා කියලා. සමහර සත්තු එහෙම ඉන්නවා. එහෙනම් මුලින්ම ගලවලා අයින්ම කරලා දාපුවාම ආයෙ එන්න පුළුවන් කමක් ආයෙ ලියලන්න පුළුවන් කමක් නැහැ. ඒ මට්ටමට පත් කරන්න ඕනේ කියලා සඳහන් කරන්නේ දුරින් දුරු කරලා නිකන් ඉන්න එපා. ගොපල්ලට කියනවා මැසි බිජුවට අරගෙන දුරින්ම දුරු කරන්න ඕනේ. භික්ෂුවට දේශනා කරනවා මෙන්න මේ කාම විතර්ක නැත්තටම නැති කරලා නැවත නූපදින මට්ටමට පත් කරන්න කියලා. ඊළඟට පින්නතුනි විශේෂයෙන් නැවත පැහැදිලි කරනවා මෙන්න මේ මැසි බිජුවට ඉවත් කරනවා වගේ කාම විතර්කයන් අර මුලින් සඳහන් කරපු ආකාර පහෙන්ම විනාශ කරන්න ඕනේ. ආන් එහෙම විනාශ කළ යුතු ආකාරයන් විතක්ක සන්තාන සූත්‍රයෙන් තවත් අපූර්වට පැහැදිලි කරලා තියෙනවා. විතක්ක සන්තාන ක්‍රමයට
කරුණු 5ක් පැහැදිලි කරනවා. අංගේ ක්‍රම පහෙන්ම හෝ එක ක්‍රමයකින් හෝ මෙන්න මේ හිතේ උපදින කාම විතර්ක නැති කරන්න. එතකොට ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නැති කරගන්න ක්‍රම 5ක් විතක්ක සන්තාන සූත්‍රයේ දේශනා කරනවා. භාවනා කරන භික්ෂුවට මේ කියන්නේ. ක්‍රම 5ක් දේශනා කරනවා. මේ ක්‍රමයෙන් බැරි වුණොත් මේ ක්‍රමයෙන්. ඒකෙන් බැරි වුණොත් ඊළඟ ක්‍රමයෙන්. මොන ක්‍රමයෙන් හරි මේක විනාශ කරන්න. එතන එක තැනක පැහැදිලි කරනවා අසුභ භාවනාවෙන් හෝ පිළිකුල් භාවනාවෙන් හෝ නැවත නූපදින මට්ටමටම කාම විතරකේ විනාශ කරන්න කියලා. එක්ක පිළිකුල මෙනෙහි කරන්න. නැත්තම් අසුභය මෙනෙහි කරන්න. එතකොට රාගසිතට ඉඩ නැතුව යනවා. රාගසිතක් ආවොත් එහෙම හිතන්න කියලා කියන්නේ. කොහොමද පිළිකුල මෙනෙහි කරන්න කියන්නේ? මේ කාරණාව කෙටියෙන් සිහිපත් කළොත් අපේ බුදුරජාණන් වහන්සේ කේමා බිසවටත් මේක පැහැදිලි කළා. දැන් මේ ලස්සන රූපයක් දැකලානේ මේ රාගසිත ආවේ. නමුත් පේන්නේ ලස්සනට. නමුත් ඒකේ කිසි ලස්සනක් නැහැ කියන එක හඳුනගන්න කියලා දේශනා කළා. පිටපැත්ත හරි ලස්සනයි. නමුත් කොයි වගේද? අසූචි පුරවපු කලගෙඩියක් වගේ කියලා. අභ්‍යන්තරයේ ගත යුත්තක්, අභ්‍යන්තරයේ වටින දෙයක්, ලස්සන කිසි දෙයක් මේකේ නැහැ. ඇටකෝටු 300ක් තියෙනවා. මේ ඇඟේ ඇටකෝටු 300ක්. නහරවැල් 900ක්. මේ ඇටකෝටු වල මස් ගලපලා නහරවැල් වලින් වෙලලා මේක නගා හිටවලා තියෙනවා. ඒ මස් ටික ඔක්කොම වහලා සිවියක් සහිත අමු හමක් මේක උඩ පොරවලා තියෙනවා. දැන් මේ පිටපැත්තෙන් කළු පාටට, රතු පාටට, සුදු පාටට මේ තියෙන්නේ මොකක්ද? ඒ වහලා තියෙන අමු හම මේ තියෙන්නේ. ඒක වේලෙනකොට වියලි බව නැතිකරන්න සමහර අය ආලේපන පාවිච්චි කරනවා. වැඩිපුර වතුර බොන්න කියනවා. තවත් රෝග සංසිඳනවා වගේම හැමේ ජීව බව රැඳෙනවා වතුර බීවහම. එතකොට මේ අමු හැමේ පවත්වාගෙන යෑම. දැන් අපි ගිහිල්ලා බොහොම ලස්සනයි, බොහොම සුභයි කියලා ස්පර්ශ කරන්නේ මේ පිටපැත්තේ තියෙන අමු හැම. උර බාහුවේ ඉඳලා ඇඟිලි දක්වාම අත ස්පර්ශ කරන්න කැමති බොහොම ලස්සනයි කියලා. හැබැයි එහෙම ස්පර්ශ කරගෙන එනකොට වැලමිට හරියෙන් තියෙනවා ලොකු තුවාලයක්. දැන් අපි තුවාලෙත් ස්පර්ශ කරන්න කැමති දෙයකින් දිය මතු වෙලා එහෙම තියෙන්නේ. ආන් අකමැති. දැන් මේ පෙන්නලා තියෙන හැමට යටින් තියෙන ස්වභාවය. එහෙනම් දැන් මායාව නේද මේ තියෙන්නේ? මේ හැම යන්තමට සීරුනොත් ලේ මතු වෙනවා. අපි එහෙමුණොත් අත ගන්න කැමති නෑ, ස්පර්ශ කරන්න කැමති නෑ. එහෙනම් ඇතුලේ තියෙනවා කොහොම වහලා මේ අමු හැම පරෝලයි තියෙන්නේ. හිතලා බලන්නකො ලේ වලට කැමති නෑ, මස් වලට කැමති නෑ, කෙස් වලට කැමති නෑ, සෙම වලට කැමති නෑ, මල මුත්‍ර වලට කැමති නෑ. දැන් මේ කූඩුව ඇතුලේ මොනවද තියෙන්නේ? පරම පිළිකුල් දේවල් මේක ඇතුලේ තියෙන්නේ. ඊටාම කෙටියෙන් සිහිපත් කළොත් ධර්මදේශනාවට කාලයක් නිමා වෙලා තියෙන නිසා. මේසයක් උඩ තියෙනවා ඊටාම ප්‍රණීත ආහාරයක්. හරිම සුවඳයි. හැමෝම කැමති එක කණ්ඩ අනුභවක. යම් පුද්ගලයෙක් අතින් අල්ලලා ඒක පොඩි කළොත් තවත් කෙනෙකුට අනුභව කරන්න ප්‍රියයිද? අපි බොහෝම රසට උයලා තියලා හැමෝම කැමට එන්නයි ලෑස්තිය. හදිසියේ දකින්නවා එක්කෙනෙක් හොරෙන් අත දාලා කාගෙන යනවා. අනික් අය නම් දැක්කේ නෑ, මම දැක්කා. දැන් අනික් අය බොහොම හොඳට බෙදාගෙන අනුභව කරනවා. නමුත් මට එහෙම හිතෙනවද? අර පුද්ගලයා කනකොට මම දැක්කා මේ අතින් අත දාලා ගන්නවා, හදිසියේ කාගෙන යනකොට කටේ තියෙනවා වැටෙනවා. දැන් අරගොල්ලෝ කැමැත්තෙන් අනුභව කළාට දැකපු නිසා මට ප්‍රිය නෑ. නමුත් ඔහු හැන්දෙන් බෙදාගත්තා නම් මාත් බෙදා ගන්නවා. නමුත් මේ විටක බොහොම හොඳයි, බොහොම ලස්සනයි, මට සිලිටුයි, සිනිදුයි කියලා මම
ස්පර්ශ කරපු මේ ඇඟිලි ටික තමයි අර කෑම එකට බත් එකට දැම්මේ. අත එහෙම තියෙනකොට ස්පර්ශ කරන්න කැමති. නමුත් කෑම එකට දාපු ගමන් මට දැනෙන්නේ පිළිකුලක්. කොච්චරද කියලා හිතන්නකෝ. අපේ ඔළුවේ ඉඳලා ඉනගාවට යනකොට ඕනනම් අඩි 3ක් විතර ප්‍රමාණයක් තියෙයි. ඔළුවේ ඉඳලා ඉනගාවට. එච්චරත් නැති තරම්. මේ තරම් සුවඳ හමන ප්‍රනීත ආහාර මේ කටින් ඇතුල් කරලා ඔක මෙතන අසුබ භාවනාවක් ගැන කියනවා, පිළිපුල් භාවනාව ගැනත් කියනවා. ඔක අසුබය ගැන වඩන තැන මෙන්න මෙහෙම දේශනාවක් කළා හරි ලස්සනට. අපේ පිළිතුන් දකින්නවනේ සිමෙන්ති යනනවා. මේක අසුබ භාවනාව පැහැදිලි කරන තැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරන කරුණ. වැලි වතුරයි සිමෙන්ති දාලා සවලෙන් අනනවා අපි. ආහාරයි ව්‍යංජනයි කටට දාලා වතුරේ කාර්ය කෙල සහ සෙම විසින් කරනවා. සවලේ වැඩේ දිව විසින් කරනවා. එහාට මෙහාට කලවම් කරලා ගිලලා දානවා. දැන් එතකොට මේ අඩි 3කටත් අඩු ප්‍රමාණයේ කටින් ඇතුල් කරලා බහිශ්‍රාවීය දොරටුව ගාවට එනකොට ඊටාම පොඩි දුරයි තියෙන්නේ. මේ තරම් ප්‍රියජනකව සුවඳ ආග්‍රහණය කර කර ගිලදාපු ආහාරය පල්ලෙහින් පිට වෙලා යනකොට අපි ආපහු හැරිලා බලන්නවත් කැමති නැහැ. මේ පොඩි ඉඩකඩ තුල ගමන් කරලා ආහාරයෙන් මතුවෙනකොට ඒ ආහාරය ඒ තරම් පරම පිළිකුල් තත්වයකට පත් කළා නම් මේ කය ඉතින් මේක ඇතුළ ගැන කතා කරන්න දෙයක් නෑ. ආන් අර රාගසිත එනකොට ඕක මෙනෙහි කරන්න කිව්වා. එහෙම මෙනෙහි කර කර හිතේ උපදින රාගසිත නැති කරන්න කියලා විතක්ක සංඨානයේ දේශනා කරනවා. රාගසිත මැඩ ගන්න හැටි. ඉඩ දුන්නොත් සිල් ගුණ ඔක්කොම විනාශ කරලා දානවා. ආන් ඒ හින්දා භික්ෂුව දැනගන්න ඕනේ මේ කාරණාව මැඩ පැවැත්විය යුත්තේ කොහොමද? ගොපල්ලා මැසි බිජුවට ඉවත් කරනවා වගේ හිතට එන රාගසිතවිලි විහිංසාසිතවිලි ව්‍යාපාද මේ විතර්කයන් දුරු කරගන්න සමත් පුද්ගලයා නැත්නම් භික්ෂුව භික්ෂුත්වයට සුදුසුයි. ඒ භික්ෂුවට භික්ෂුත්වය ආරක්ෂා කරගන්න පුළුවන්. ඕක දුරු කරගන්න බැරි වෙච්ච කෙනාට භික්ෂුත්වය ආරක්ෂා කරගන්න බැරුව යනවා. ගොපල්ලට මැසි බිජුවට ඉවත් කරන්න බැරි වුණොත් ගව ගණයා රැක ගන්න බැරුව යනවා. භික්ෂුවට මේ සිතුවිලි ටික මනාව තේරුම් අරගෙන ඉවත් කරගන්න බැරි වුණොත් භික්ෂුත්වය රැක ගන්න බැරුව යනවා. එහෙනම් මහා ගෝපාල සූත්‍රයට සම්බන්ධ තුන්වෙනි කාරණාවයි ගොපල්ලටත් භික්ෂුවටත් ගලපලා අපි සාකච්ඡා කරමින් හිටියේ. ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා මහා ගෝපාල සූත්‍රය ඇසුරින් සිදු කරන දෙවෙනි ධර්ම දේශනාව අපි මේ විදිහට නිමා කරමු. මේ උතුම් ධර්ම කාරණාව දෙවි මිනිසුන්ගේ හිතසුව පිණිස දේශනා කරපු සූත්‍රයෙන් පැහැදිලි කරන්න අද දායකත්වයේ දරනු ලබන්නේ පෝරුව දණ්ඩ බොරළු ගොඩ පැදිංචි සදහැවත් පිනට කැමති දායක දායිකා පිරිසක්. විශේෂයෙන් ලෝක සත්වයාගේ හිතානුකම්පාව පිණිස භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ලෝකයට දානය කරවන 6 වෙනි වතාව කියලා සිහිපත් කරනවා. උතුම් අරමුණ දායකත්වයේ දරණ සහ පැමිණ සිටින සියලු දෙනාගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම, අපවත් වූ පෝරුව දණ්ඩ තිලකාරාම විහාරාධිපති ගෞරවනීය පඤ්ඤාසේකර ලොකු හාමුදුරන් වහන්සේට පින් අනුමෝදන් කිරීම, තිලකාරාම විහාරාධිපති ගෞරවනීය මොරහේනියගම අවසරයි විජිත ස්වාමින් වහන්සේට සෙත් ප්‍රාර්ථනා කිරීම, දායකත්වයේ දරණ හා පැමිණ සිටින සියලු දෙනාට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස ආශිර්වාද කරන අතර සම්බෝධි විහාරාධිපතිව වැඩවිසූ අතිගෞරවනීය දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ පින් අනුමෝදන් කරනවා වගේම රෝහල් ගතව සිටින ජී ප්‍රේමරත්න උපාසක මහත්මයාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාට රත්නත්‍රේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. දායක පිරිසටත් ඊ타ම ඉක්මන් භවයක
ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් මේ පිරිසත් සමග නිවන් අවබෝධ කරගන්න ඒ පිරිසටත් දායක පිරිසටත් මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ